අයිබෝන් සුබෝදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔබට 11 වෙනි මාසේ 11 වෙනිදාවේ මෙලෙස මුණ ගැසෙමින් අද දිනේට අදාළ ජාතික පුවත්පත් සියල්ලම වගේ අප සතුව තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙතනින් එහාට මේ පුවත්පත්වල තියෙන කරුණු කාරණා සහ ඒවා යවත් කාලින වෙලා තිබෙනවා නම් ඒවත් එකාසු කරමින් සහ මේට අමතර කාරණා තිබෙනවා නම් ඒවත් එකාසු කරගන්න මින් ඔබට ඉදිරිපත් කරන්න. ඉතින් අපි ප්‍රමුඛ අවධානය දෙන්නට හිතුවා අද දවසේදී මව්බිම පුවත්පතේ කර තිබෙන අනාවරණ කිරීමක් පිළිබඳව. මේ ගැන ලෝකයේම අවධානය යොමු කොට තිබෙන කාරණාවක්. ලෝකයේ කලින් කලට පෙලින් පෙළට යම් යම් වසංගත තත්වයන් ව්‍යාප්ත වීම සිදු වී තිබෙනවා. ඒක ලෝක ඉතිහාසයේ පිරික්සා බැලීමේදී මේක අමුතු තත්ත්වයක් වන්නේ නැහැ. මෙවරත් ඒ ආකාරයෙන්ම තමයි. එලෙස මේ COVID-19 වසංගත තත්ත්වය ලොව පුරා බලපෑම් එල්ල කරමින් දැඩිව පැතිර යන වාතාවරණයක ඒ සඳහා එන්නතක් සොයා ගැනීම පිළිබඳව මුල් අවස්ථාවේ සිටම ලෝකයේ අවධානය යොමු වුණා. මේ වන විට පරීක්ෂණ මට්ටමේ එන්නත් කිහිපයක් පවතිද්දී එන්නත් එකක් දෙකක් පිළිබඳව විශේෂ අවධානය යොමුව තිබෙනවා. සාර්ථක ප්‍රතිඵල ඒ එන්නත් අත්කර දෙමින් තිබෙන බව තමයි සඳහන් වෙන්නේ. නමුත් මේ සෑම එකක්ම තාම තියෙන පරීක්ෂණ මට්ටමේ ඒ නිසා ඉදිරියේදී තමයි හරි විදියටම මේ පිළිබඳව කියන්නට වෙන්නේ. කෙසේ හෝ වේවා එන්නතක් සොයා ගැනීම විනා මේකට හරි ප්‍රතිකර්මයක් නැහැ. එතෙක් අපට නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් දිගටම ඇවතුම් පැවතුම් තුලින් පාලනය කර ගැනීමට තමයි සිදුව තිබෙන්නේ. ඒ අතරතුරේදී සහ ප්‍රතිශක්තිය ඇඟ තුල වර්ධනය කර ගන්නට මානසික ශක්තිය ඒකාග්‍රතාවය හොඳින් පවත්වාගෙන යන්නට මේ සියල්ල හොඳින් පවත්වාගෙන ගියොත් යම් ආකාරයකින් මේ වෛරස් වසංගත තත්ත්වයට මුහුණ දෙන්නට මිනිස්සු විදියට අපිට හැකියාවක් ඇති බව සඳහන් වෙනවා. ඔය අතරේදී මම ආරම්භයේ මුලපිරුවේ මේ මව්බිම පුවත්පත අනාවරණ කිරීමක් තිබෙනවා කියලා ඇමරිකාවේ නව එන්නත හොඳ ප්‍රතිඵල පෙන්වනවා. කොරෝනා එන්නත් 3 දෙසැම්බර් තෙක් අධ්‍යයනය කළ යුතුයි. ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ මහාචාර්ය නේලිකා මලවිගේ තමයි සඳහන් කරන්නේ. ඒ අතරේ අපිට තිරේ දකින්නට පුළුවන්කම ලැබෙන්නේ ඇය කළ ප්‍රකාශය සමග ඊයේත් කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් ඇතුළුව කොරෝනා වසංගත තත්ත්වයට අදාළ ශ්‍රී ලංකාව තුළ සුවිශේෂ කාරණා ඇතුළත් මව්බිම පුවත් වාර්තාව දකින්නට ලැබෙන්නේ. ප්‍රමුඛ කාරණාව වෙත යලිත් අවධානය යොමු කළොත් ඇමරිකාවේ නව එන්නත හොඳ ප්‍රතිඵල පෙන්වමින් සිටිනවා කියන එක පිළිබඳව මහාචාර්ය නීලිකා මලවිගේ මෙලෙස සඳහන් කළා වගේම ඇය ප්‍රකාශ කරනවා මේ සියල්ල පිළිබඳව අධ්‍යයනය කරලා තමයි අපි බාර ගන්නවා නම් පරිහරණය කරනවා නම් කළ යුත්තේ කියන එකත්. කියන්නේ මෙහිදී අසුදුටු පමණින් මේ එන්නත් වෙත යොමු වීමේ හැකියාවක් නැහැ. මේ එන්නත් තවම පරීක්ෂණ මට්ටමේ ඇතැම් ඒවා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව අපත් යම් කාලයක් ගන්නට වෙනවා නිසි අධ්‍යයනයකට යාමට. ඒ එක කාරණාවක්. ඊළඟට ගත්තාම දැන් ඇමරිකාවේ ජනාධිපතිවරයා වෙනස් වෙනවා, පාලනයේ වෙනසක් ඇති වෙනකොට අලුත් එන්නතකුත් ඇමරිකාව තුලින් ලෝකයට මතුවෙනවා. මෙහෙම වාතාවරණයක් තමයි ඒ රට තුල තිබෙන්නේ. ඇමරිකාව ඇතුළුව රටවල් කීපයක අදාළ එන්නතත් හදා බැලීම මේ වන විට සිදුව ඇති බවටත් මේ වන විට තොරතුරු වාර්තා වෙනවා. මීට පෙර අපට යම් යම් ප්‍රවෘත්ති වාර්තා වුණා යම් එන්නතත් හදා බැලීමේදී සංකූලතා හේතුවෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු මේ තත්ත්වයන් පිළිබඳව ලෝකයෙන් විවිධ වාර්තා පහුගිය කාලවල අපට මුණ ගැසුණා. කෙසේ වෙතත් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවට යම් ආකාරයක ප්‍රතිඵලගෙන එන සාර්ථක එන්නතක් ගෙන්වා ගැනීම සඳහා පාර්ශව ගණනාවක අවධානය මේ වෙත යොමු වෙලා තිබෙනවා මේ වන විට. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයත් ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබා දීලා තිබෙන්නේ එන්නතක් සඳහා රට සූදානම් කරන්නට කියලා. ඒ වගේම දැනට සාර්ථක ලෙස අත්දා බලන මේ ඇමරිකාවේ නව එන්නත මෙරටට ලබා දීම පිළිබඳව අනෙකුත් රටවල් වලට බෙදා හැරීමේ ක්‍රමවේදය අනුවම කටයුතු කරනවා. ඒ අතරේ අපේ සෞඛ්‍ය බලධාරීන් විශේෂඥයින් ප්‍රකාශ කරන කාරණාව තමයි මැති ඇමතිවරු ඇතැම් අය ප්‍රකාශ කරන කාරණාව තමයි අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමග ලියාපදිංචි වෙලා මේ ලේඛනයේ අපි කල් වෙලා ඇතුවම රැඳී සිටීම අපට මුල් අධීරයේදීම මේ එන්නත් ලබා ගැනීමට හේතුපාදක වෙනවා. ඒ නිසා නිරන්තර සම්බන්ධීකරණයක් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් සමග පවත්වා ගැනීමත් ඉතාමත්ම වැදගත් කියන එක මෙහිදී අනාවරණ වෙනවා. දැන් එන්නත පිළිබඳ කාරණාව ගැනත් යම් මතිමතාන්තර සමාජය තුළ රට තුළ නිර්මාණය වෙමින් තිබෙන පසුබිමක රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ගෙන්වීම පිළිබඳවත්
මේ වන විට තිබෙන්නේ උණුසුම් තත්ත්වයක්. තවමත් ඒ ආందోලනාත්මක තත්ත්වයක් බවට පත්ව තිබෙන්නේ. ඒ නිසා තෝරාගන්නේ කුමක්ද කියන එක පිළිබඳව මම හිතන්නේ හොඳ අධ්‍යයනයකින් පසු අදාළ බලධාරීන් නිශ්චිත තීන්දුවක් ගැනීම තමයි මෙහිදී වැදගත් වෙන්නේ. කෙසේ හෝ වේවා අවසාන වශයෙන් සඳහන් කරන්න තිබෙන මේ කාරණාවට අදාළව අපට රටක් විදිහට එන්නතක අවශ්‍යතාවය ඉතාමත්ම දැඩිව දැනෙන තත්ත්වයට වසංගතය උඩුදුවා ඇති බව නම් රහසක් නොවේ. දැන් මේ වාර්තාවෙම තිබුණා ඊයේත් කොරෝනා මරණ 5ක්. ඒ අනුව සමස්ත මියගිය සංඛ්‍යාව 41 දක්වා ඉහළ නගිනවා. ඊයේ මේ සිදු මරණ 5ත් එක්ක ඒ බව දිවයින පුවත්පත වාර්තා කරනවා මුල් පුවතින් කොරෝනා මරණ 41ට නගී ඊයේ කොරෝනා මරණ 5ක් සති දෙකක් තුල මරණ 21ක්. මේක සුවිශේෂ තත්ත්වයක් අප හඳුනාගත යුතු. දවස් 14ට මරණ 21ක් වාර්තා වීම සුවිශේෂ තත්ත්වයක් විදිහටයි අපට සලකන්නට වෙන්නේ. ඒ අතරේ අපිට මේ ආකාරයෙන් මේ ආසාදිතයින් සංඛ්‍යාවත් ගත්තොත් එහෙම ඊටාම ඉහළ යන ස්වරූපයක් තමයි අපට දකින්නට ලැබෙන්නේ. දිනපතා ආසාදිතයින් 300 400 500 මේ ආදී වශයෙන් එක්කාසු වෙනවා. ඒ අතරේදී ප්‍රතිකාර ලබා පිටව යන සංඛ්‍යාවත් ක්‍රමානුකූලව වැඩි වෙන බවක් තමයි අපට දකින්නට ලැබෙන්නේ. ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳ අද පුවත්පත වාර්තාවක් ගෙනෙනවා. කොවිඩ් ආසාදිතයන් ගණන 14715 දක්වා ඉහළට කියන්නේ 15000කටත් දැන් ඊටාම ආසන්නයි. පෑලියගොඩ හා දිවුලපිටිය පොකුර 11233ක් බවට පරිවර්තනය වී ඇති බව සඳහන් වෙද්දී මේ දෙවන වටේ කොවිඩ් වසංගතයේ ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ නංවන්නට මේ වන විට දායකත්වයේ සපයමින් සිටින නිර්මාණය වී තිබෙන අනුපොකුරු කිහිපයක් අපට හඳුනා ගන්නට පුළුවන්. ඉන්න එකක් තමයි පොලිස් පොකුර විදියට නම් කරන්නේ අද මව්බිම පුවත්පත. පොලිස් පොකුර 600 පණි, පොලිසිය 467ක්, STF 145ක්. මේ ඉලක්කම්වලම ඒ භයානකකම ගැබ්බ තිබෙනවා. මොකද මේ ආරක්ෂකාංශ නිලධාරීන් මේ වැනි තත්ත්වයක් තුළ රටේ සිය රාජකාරිය සේවය ඔවුන්ගේ අහිමි වීමත් ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ආරක්ෂකාංශවල අපි පළමු වටේ අත් නොවිදි කාරණා තමයි මේ ආරක්ෂකාංශ සමාජිකයන්ට ආසාදනය වීම, සෞඛ්‍යාංශයේ වෛද්‍යවරු හෙදහෙදියන් මේ ආදී අයට ආසාදනය වීම, මේවා අපි පළමු වටේදී අත් නොවිදි තත්ත්වයන්. ඒ නිසා ඒවට පවා මුහුණ දෙන්නට අපට දැන් සිදුව තිබෙනවා. ඒ වගේම මරණ අතින් ගත්තට පස්සේ නිවෙස් තුල මේ යන තත්ත්වයන් අපට වාර්තා වෙනවා. තවම අපි වාසනාවන්තකමකට අපේ රටේ තිබෙන වාසනාවකට මහමග තැන තැන මලල් සිරුරු හමුවන තත්ත්වයක් නැති මේ රටේ එවැනි තත්ත්වයකට යා නොදී රැක බලා ගැනීම තමයි අප කාගේත් යුතුයකම් වගකීම් බවට මේ වන විට පත්ව තිබෙන්නේ. ඒ අතරේ අපි තවත් දකින්න සුවිශේෂ කාරණා කීපයක් තිබෙනවා. දැන් මේ කොවිඩ් වසංගත තත්ත්වයට අදාළවත් විශේෂ පුවත් බොහොමයක් වාර්තා කරන්නට තිබියදී අද ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ විදියට අවධානය යොමු කරලා තිබෙන්නේ කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තිය එළි දකී කියන පුවත. බස් ගාස්තු නගී අවම ගාස්තුව රුපියල් 14යි. මේ ගාස්තු නැංවීම පිළිබඳව විවිධ මතිමතාන්තර තිබුණාට අවසාන වශයෙන් එකගත්වයකට එළඹෙනවා. මේ ආකාරයෙන් ගාස්තු නැංවීම සඳහා අවම ගාස්තුව ඒ අනුව 12 සිට 14 දක්වා වැඩි වන බවයි සඳහන් වෙන්නේ. සහ ක්‍රමවේද කිහිපයක් පිළිබඳව නැත්නම් විකල්ප කිහිපයක් පිළිබඳව මේ බස් ප්‍රවාහනය මගේ ප්‍රවාහනය පවත්වාගෙන යාමට අදාළව සාකච්ඡා කෙරුණා. ප්‍රවාහන කටයුතු වලට අදාළ අමාත්‍යාංශ සහ සෞඛ්‍යාංශ එකට ඒකාබද්ධව අවසාන වශයෙන් ආපු තැන තමයි ආසන ගණනට මගින් ගෙන යාම කියලා කියන්නේ. ඒ අනුව ආසන ගණනට මගින් ගෙන යා යුතුයි. අවම ගාස්තුව රුපියල් 14ක් බවට ඒ අනුව පරිවර්තනය වෙනවා. ඊයේ සිට මේ ගාස්තු නැංවීම ක්‍රියාත්මක වන බව තමයි ලංකාදීපයත් වාර්තා කරන්නේ. ඒ වගේම අද පුවත්පතේ ගත්තත් ප්‍රමුඛ කාරණා විදිහට වාර්තා කරනවා සාමාන්‍ය සේවා බස් ගාස්තුව 20%කින් වැඩි වේ. අවම ගාස්තුව රුපියල් 14ක් වේ. බස් රථවල මගින් ආසන ගණනට පමණයි අර්ධ සුඛෝපභෝගී හා අධි සුඛෝපභෝගී බස් රථ ගාස්තුව ඉහළ නොයයි කියලයි සඳහන් කරන්නේ. මේ අතරම මේ අපි අවධානය දිය යුතු තව කාරණාවක් මෙතන තියෙනවා. මේ අර්ධ සුඛෝපභෝගී බස් සේවය පිළිබඳව මීට පෙර අවස්ථා කීපයකදීම අවධානය යොමු වුණු නමුත් තවමත් ඉවත් නොවුණු
අංගයක් විදිහට මේ අපට සලකන්නට පුළුවන් වෙනවා. ඕනෑතරම් ඔබත් මේ අත්දැකීම් බෙද ඇති මේ පිළිබඳව සෑහෙන කතා බහ පහුගිය කාලයේ තිබුණා. මේ වසංගත තත්ත්වය ගැන නෙමෙයි අපි කතා කරන්නේ. සාමාන්‍යයෙන් රට පැවති කාලය තුලදී මේ පවත්වාගෙන ආ බස් සේවාවන් තුල අර්ධ සුඛෝපභෝගී බස් සේවාව කියන්නේ නමට බෝඩ් එකකට ටිකට් එකේ ගාණ වැඩිපුර ගන්න පමණක් සීමා වූ සේවාවක් කියලා ඒ හැරුණාම වෙනත් කිසිම පහසුකමක් කර්ටන් එකක් එහෙම දාලා තිබුණා. ඒ වගේ දේවල් ඇරුණාම මගියාට සැප පහසුව දෙන කිසිදු පහසුකමක් තිබුණේ නැහැ කියන එක තමයි මගේ ජනතාවගේ නිරන්තර චෝදනාව වුණේ. ඒ නිසා මේ අර්ධ සුඛෝපභෝගී කියන කාණ්ඩය ඉවත් විය යුතුයි. සුඛෝපභෝගී සේවාව පමණයි සහ සාමාන්‍ය සේවා පමණයි තිබෙන්නේ කියන එක පිළිබඳව තමයි අවධානය තිබුණේ. නමුත් ඒකත් තවම පවත්නා බවක් තමයි මේන් කියවෙන්නේ. අර්ධ සුඛෝපභෝගී හා අධි සුඛෝපභෝගී බස් රථ ගාස්තුව ඉහළ නොයයි කියලා කර තිබෙන මේ වාර්තාකරණේ සාමාන්‍ය බස් ගාස්තුවෙන් 1.5 ගාස්තුවක් ඕනේ. ඔන්න මස් රාත්තලම ඉල්ලනවද මන්දා. බස් සංගම් දෙකක් ඉල්ලයි ගැමුණුගේ තීන්දුව අදයි කියලයි සඳහන් කරන්නේ. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා සිය ස්ථාවරය අද කියනවලු සමාගම් දෙකක් සංගම් දෙකක් මේ වන විට ඉල්ලනවලු සාමාන්‍ය බස් ගාස්තුවෙන් 1.5ක් ඕනේ කියලා. ඕකයි තත්ත්වය. ඒ කියන්නේ මීට වඩා වැඩි ගාණක් ඕන් බලාපොරොත්තු වෙනවා කියන එක. සැබවින්ම අපි අවබෝධ කරගත යුතු තත්ත්වයකුත් තිබෙනවා. පවතින වාතාවරණයත් එක්ක බස් කර්මාන්තය නම් දැඩි අසීරු අඩියකට පත් වෙලා තිබෙනවා කියන එක මම හිතන්නේ අමුතු කාරණාවක් නෙවෙයි. සෑහෙන බස් රථ ප්‍රමාණයක් ධාවනයේ නැහැ. ඒවා මාර්ගයට එකතු වන්නේත් නැහැ. දහස් ගණනින් බස් රථ මාර්ගයට එක්කාසු කිරීම දැඩි පාඩු ලබන්නට වෙන තත්ත්වයක් කියලා තමයි බස් හිමියන් සඳහන් කරන්නේ. ඒ නිසා ඊටාම සීමිත බස් ප්‍රමාණයක් තමයි ධාවනය වෙන්නේ. සහ අපි විශේෂයෙන් අවධාරණය කරන්නට ඕනේ මේ කාරණාව රජයේ අදාළ බලධාරීන්ගේ අවධානයටයි මේ සමහර ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කරලා රටේ බොහෝ ප්‍රදේශ ලොක්ඩවුන් කරපු ප්‍රදේශ 27ක් කරනකොට අනෙක් ප්‍රදේශවල සාමාන්‍ය පරිදි කටයුතු මේ ආරක්ෂක ක්‍රමවේද අනුව පවත්වාගෙන යද්දී ප්‍රවාහනය වැදගත් වුණාට ඇතැම් ප්‍රදේශවල ප්‍රවාහන පහසුකම් නැති බවට ජනතාව මැසවිලි නගනවා. සෑහෙන වේලාවක් මහමගට වෙලා රස්තියාදු වෙන්න බලා ඉදින්නට බස් නැතිකමින් වෙලා තියෙනවා කියලත් සඳහන් වෙන නිසා රජයේ ළඟම හෝ යුදවමින් ඒ අඩුපාඩු පුරවන්නට කටයුතු කිරීම රජයක එහෙම නැත්නම් ප්‍රවාහන අංශවල බලධාරීන් නිලධාරීන්ගේ යුතුයකමක් බවයි අපි මතක් කරන්නේ. ඒ අතරේදී අපි තවත් කාරණා බොහොමයක් දකිනකොට සුවිශේෂ වන තව තත්ත්වයක් අපට ඊයේ දවසේදී දකින්නට කියවන්නට ලැබුණා. ඒ තමයි මේ කොවිඩ් ආසාදනයෙන් මිය යන අයගේ දේහයන් භූම දාන කරනවාද නැද්ද කියන කාරණාව පිළිබඳව මේ ගැන විවිධ මත දැන් මේ වන විට නිර්මාණය වෙලා තිබෙනවා. ඔය අතරේ සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස පැතිර ගිය වාර්තාවක් තිබුණා. ජාතික තෞහිද් ජමාත් සංවිධානය විසින් මේ භූම දාන කිරීම සඳහා අවසර ලබා දී ඇති බවට සඳහන් කරමින් කරන ලද පළ කිරීමක් දැඩි කතා බහට ලක් වුණා. අද අපි දකිනවා මෙන්න මෙහෙම අද පුවත්පතේ සඳහන් කරනවා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අපට කිව්වා ජනාධිපති ඒ සඳහා අවසර ලබා දෙන්න කැමැත්ත පළ කළා කියලා. සිලෝන් තෞහිද් ජමාත් සංවිධානයේ මහලේකම් ආර් අබ්දුල් රාසික් සිලෝන් තෞහිද් ජමාත් වශයෙන් නිවැරදි වෙන්ටුනි මා කලින් සඳහන් කරපු කාරණාව මේ සිලෝන් තෞහිද් ජමාත් සංවිධානයේ මහලේකම් ආර් අබ්දුල් රාසික් විසින් කරන ලද ප්‍රකාශය කොවිඩ් හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මృతදේහ භූම දානයට අවසර දීමට රජයේ අවධානය කෙන සිරස්තලයත් එක්කමයි පළ වෙන්නේ. අධිකරණ ඇමති අලි සබ්රිගේ ඉල්ලීම කැබිනට්ටුවේදී ජනපති සෞඛ්‍ය අංශයට යොමු කරයි කියලා සඳහන් වෙනවා. ඊට පහලින් අපට දකින්නට ලැබෙනවා තවත් පුවත් වාර්තාවක්. කොවිඩ් මරණ භූමදාන කිරීම හෝ ආදාහනය කිරීමේ තීරණය ගත යුත්තේ විද්‍යාත්මක කමිටුවක නිර්දේශ මතයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි එලෙස සඳහන් කරන්නේ. ඒ සමග අපට දකින්නට ලැබෙනවා තවත් අදහස් දැක්වීමක් මේ ඥානසාර ස්වාමින් වහන්සේගේ බොදුබල සේනා සංවිධානයේ උන්වහන්සේ සඳහන් කරන්නේ කොවිඩ් මృతදේහ භූම දානයට අවසර දෙනවාද ස්ථිරව ප්‍රකාශයක් කළ යුතුයි කියලයි ඥානසාර ස්වාමින් වහන්සේ කියන රජය ස්ථිර ප්‍රකාශයක් කරන්න ඕනේ. අපි මේ ගැන තව කාරණා තිබෙනවා. ඒ ගැන අවධානය බලන්න යන්න පෙර ආතුව අවධානය යොමු කරන්න තිබු කාරණාව තමයි
කොවිඩ් මරණ බොහොමදාන කරනවාද ආදාහනය කරනවාද ආදාහනය කරන්න තමයි කටයුතු කෙරෙන්නේ මේ කාලවකවානුව තුළ බොහොමදානයට අවසර දෙනවාද නැද්ද කියන එක පිළිබඳව මේ ගැන විවිධ මත අමාත්‍යවරු අතරෙත් අපිට දකින්නට ලැබුණේ විවිධ මත පළවන ආකාරයක් අපි ඥානසාර ස්වාමින් වහන්සේගේ අදහස් දැක්වීම තමයි දැන් දකින්නේ අද පුවත්පතේ තිබෙන වාර්තාකරණය මේ කාරණාවට අදාළව රජයේ මැති ඇමතිවරුනුත් අදහස් දක්වද්දී නිකන් පරස්පර තත්ත්වයක් සමහර තැන්වල දකින්නට ලැබෙනවා දැන් දිනමින පුවත්පත අද වාර්තා කරනවා මුස්ලිම් කොවිඩ් මරණ බොහොමදානය ගැන තීරණය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුවයි මේ ගැන කතා බහ ඇති වුණේ අද කීයක නෙවෙයි ප්‍රථම මරණය වාර්තා වූ තැන ඉඳන්ම මේ පිළිබඳව දැඩි ලෙස කතා බහක් සමාජය තුළ පැවතියා මේ කතාවට හේතුව බවට පත් වුණේ ඒ වකවානුවෙත් මේ ආදාහනය කරනවාද නැත්නම් බොහොමදානයට අවසර දෙනවාද කියන කාරණාව දැඩි ලෙස විමසා සිටීමත් එක්ක එහිදී රජය ප්‍රකාශ කළ කාරණාව තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබුණාට රටකට රජයකට සිය අභිමතය පරිදි තෝරා ගැනීමේ හැකියාවක් තිබෙනවා ක්‍රමවේද තෝරා ගැනීමට ඒ භූගෝලීය කලාපය අනුව සලකා බලලා භූ විෂමතාවයන් සලකා බලලා ඒන් සිදුවිය හැකි හොඳ නරක සලකා බලලා සෞඛ්‍ය විශේෂඥයින්ගේ අදහස් විමසලා මේ තීන්දුව තීරණය රජයකට ගත හැකි බව ඒ අනුව තමයි මුළුමනින්ම ආදාහනය කිරීම සඳහා සුදුසුයි කියන එක නිර්දේශ වුණේ. නමුත් නැවත වතාවක් ඇයි මේ කාරණාව සාකච්ඡාවට ගෙනෙන්නේ මතුවෙන්නේ කියන එක ඕනෑම කෙනෙකුට ප්‍රශ්නයක්. මේ තුල මේ පිළිබඳ පාර්ලිමේන්තුව තුලත් දැඩි කතා බහක් පහුගිය කාලේ ඇති වෙනවා අපට දකින්නට ලැබුණා. කෙසේ හෝ වේවා මේ ගැන නිශ්චිත තීන්දුවක් ගත යුත්තේ මේ ගැන විශේෂඥතාවයක් ඔබවන අයගේ උපදෙසුත් අරගෙනයි. අපිට ඒ අතරේ දකින්න ලැබෙනවා ඇතැම් පාර්ශව සඳහන් කරන ආකාරයට මේ බොහොමදාන කිරීම තුලින් මේ වෛරසය භූමියට එක්කාසු වීමේ හැකියාවක් තිබෙනවාද? ඒ තුලින් මේ ජලයට මුසු වීමේ හැකියාවක් තිබෙනවාද? ඒ තුලින් ශරීරගත වීමේ හැකියාවක් තිබෙනවාද? මොකද මේ ආකාරයෙන් බොහොමදාන කරන්නට අවසර ලබා දුන්නු බොහෝ රටවල භූගත ජලය ලිං ජලය පාවිච්චි කරනවා අඩුයි කියන එකයි ඇතැම් විශේෂඥයින්ගේ අදහස බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා උන්ට මේක ගැටලුවක් නෑ. හැබැයි අපේ රටේ තවමත් ලිං ජලය පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා මේ මృతදේහ මේ වෛරසය නිසා මේ යන මృతදේහ බොහොමදාන කිරීම තුළ අපි අනවශ්‍ය අවධානමක් ගන්නවාද නැද්ද කියන කාරණාව පිළිබඳව සිතා බලා වැඩිය හොඳයි එසේ නොකර සිටීම කියන එක තමයි ඒ බහුතරයකගේ අදහස බවට මේ වන විටත් පත්ව තිබෙන්නේ. නමුත් මේක කතා බහට ලක්වන කාරණාවක් සහ ඒ අනුව ගත්තාම පහත් බිම්බල ඒ වගේම මේ ආකාරයෙන් මේ ජලයට මුසු විය හැකි කියලා යම් යම් සැක සංකා පවතින ප්‍රදේශවල හැර වියලි කලාපවලට ගෙන ගොස් මේ දේහ බොහොමදාන කිරීමට පියවර ගැනීම පිළිබඳව අවධානය යොමු ඇති බවක් කියවීම තුළ නැති ප්‍රශ්නයක් ඇති කිරීමට පියවර ගන්නවාද කියන එක පිළිබඳව විශේෂයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඒ සංස්කාරක වෛද්‍ය නවීන්ද්‍ර සොයිසා මහතා තියේ මේ පිළිබඳ අදහසක් වමින් මාධ්‍යයට ප්‍රකාශ කළේ අනවශ්‍ය සංකීර්ණතාවයකට නොදී කියන්නේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගන්න නැතුව මේ සෞඛ්‍ය බලධාරීන්ගේ විශේෂඥ අදහස් වලට අනුව එක් තීරණයක පිහිටා කටයුතු කිරීමයි වැදගත් වන්නේ කියනවා. අද ජාතික පුවත්පත්වල තියෙන කරුණු කාරණා වෙත අරුණ පුවත්පතට අවධානය දීමේදී සඳහන් වෙනවා සීනි මිල අඩු කරන්න පාලන මිලක් එයි කියලා. මේ කාරණාව වෙත අවධානය දුන්නේ රජය විශේෂයෙන්ම අවධානය දෙන්නට සිදු වුණේ සීනිවල ආනයනික බද්ද පිළිබඳව තීරණයක් ගත්තට එහි වාසිය පාරිභෝගික ජනතාවට ලැබුණේ නැහැ. ඒ වාසිය බෙදී ගියේ ආයතන කීපයක් සමාගම් කීපයක් අතර පමණයි කොටි 150කට ආසන්න ලාභයක් මෙලෙස බෙදී ගිය බව තමයි සඳහන් වුණේ. ඒ නිසා රජයට නැවත තීරණයක් ගන්නට සිදු වුණා. පාලන බිලක් පනවන්නට යන පැකට් කරන ලද සුදු සීනි පැකට් එකක් කිලෝ එකේ පැකට් එකක් මේ අරුණ පුවත්පත වාර්තා කරන සිරස්තලයට අදාළවයි අපි මේ සඳහන් කරන්නේ. නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයට අනුව පැකට් කරන ලද සුදු සීනි කිලෝ එකක් රුපියල් 90කට සාමාන්‍යයෙන් සිල්වරට විකුණන සීනි කිලෝ එකක් රුපියල් 85කට ඒ අනුව නම් කරලා තිබෙනවා. ඒ මිල ගණන් වලට විකිණිය යුතුයි කියන එක තමයි ප්‍රකාශයට පත් වෙන්නේ. ඔය සමග මණ්ඩලයේ සතු වී මෙට්‍රික් ටොන් 30000ක් පාලන මිලට වෙළඳපළට නිකුත් කිරීම පිළිබඳවත් අද අරුණ පුවත්පත වාර්තාවක් ගෙනෙනවා. ආසනික් යයි සැක සැමන් සතොස ගබඩාවේ ඇති බවට තොරතුරකුත් අරුණ පුවත්පත වාර්තා කරනවා. කෙසේ වෙතත් මෙවැනි වාතාවරණයක රටේ මේ උද්ගත වී ඇති වාතාවරණයත් එක්ක
පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේදී සමූපාකාරී සතොස් මේ ආදී ආයතන සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරමින් ඉන්නවා. ඒ අතරතුරේ තමයි මේ ආසනිකයයි සැක සැමන් තොගයක් සතොස් ගබඩාවේ ඇති බවට තොරතුරු වාර්තා කොට තිබෙන්නේ. ඒ සමගම අපි ඒ අනිකුත් කාරණා කීපයක් මේ කොවිඩ් වසංගත තත්ත්වයටම ඍජුව අදාළ නොවන කාරණා කීපයක් තමයි දැක්කේ. මොකද බොහෝ කරුණු පත්තරවල වාර්තා වෙන බොහෝ සිරස්තල සහ මේ පුවත් වාර්තා කොවිඩ් වසංගත තත්ත්වයට කොහෙන් හෝ අදාළ වෙන ඒවා. මන්ත්‍රී දීමනා වැඩි කරන්න විපක්ෂයේ නියෝජනා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ගෙවිය යුතු දීමනා සංශෝධනය කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කතානායක මහින්ද අපාබේවර්ධනට දැනුම් දී ඇති බව තමයි අරුණ අද ප්‍රධාන සිරස්තලයේම වාර්තා කරන්නේ. මන්ත්‍රී දීමනා වැඩි කරගන්න මේ අතරතුරේදී විපක්ෂයේ ගෙන ආ මේ යෝජනාව පිළිබඳව අද අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ අතරේ විපක්ෂයත් ප්‍රශ්න කළ රටේ ජනතාවටත් ජනතාව අතරත් යම් සැකසංකා කසුකුසු ඇති වුණු මේ ඉටුකම අරමුදල පිළිබඳව කොවිඩ් මර්ධනය පිළිබඳව අරමුදල් වලට මොකද්ද වෙලා තියෙන්නේ භාවිත වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව යම් අවබෝධයක් ලැබෙන ආකාරයට ඒවැ වියදම් පිළිබඳව අපට රටට දැනගන්නට නිකුත් කරනු ලැබුවා. කොවිඩ් නසන්න ඉටුකමෙන් 40 කෝටියක් මේ තරුණ පුවත්පතේ තිබෙන වාර්තාවක් වෛරස් ව්‍යාප්තිය වළක්වාලීමේ ව්‍යාපෘතිය සඳහා ඉටුකම කොවිඩ් අරමුදලින් රුපියල් 40 කෝටි 21 ලක්ෂ 90701ක් වෙන් කර ඇති අතර එන් රුපියල් 10 කෝටි 50 ලක්ෂ 1677ක් ඊයේ කියන්නේ 10 වෙනිදා වන විට වැය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළ බව ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය උපුටා ගනිමින් අරුණ පුවත්පත වාර්තා කරනවා. PCR පරීක්ෂණ සඳහා වැය වී ඇත්තේ කිසිද මේ ආදී වශයෙන් එක් අනු වියදම් සිරස්තල යටතේ මේ කාරණාව මේ අදාළ නිවේදනයේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් බොහොම පැහැදිලිව දක්වා තිබෙනවා. යම් ගැටලුකාරී තත්ත්වයන් තිබෙනවා නම් ගණන් මිනුම් පිළිබඳව ගැටලු තිබෙනවා නම් ඉදිරියේදී අපට ඒවා පිළිබඳව ඉදිරිපත් වෙන පැමිණිලි තොරතුරු වලදී අහන්නට දකින්නට ලැබෙවි. ඒ අතරතුර අපි තවත් දකින වෙනත් කාරණාවක් තමයි කලා විෂයන්ගෙන් ඒ තුනම ගත්ත 47 දෙනෙකු සරසවිය පැත්තටවත් අරගෙන නැහැ කියලා අරුණ කරන තවත් හෙළිදරව් කිරීමක් පසුගිය වසරේ කියන්නේ 2019 උසස් පෙළ විභාගයට කලා විෂය ධාරාවෙන් පෙනී සිට සියලුම විෂයන් විශිෂ්ට සාමාර්ථයන් ඒ කියන්නේ ඔක්කොටම ඒ ගත්තත් ඒ අයට ඒ අයගෙන් සිසුන් 47කට අවස්ථාව හිමි වෙලා නැහැ. විශ්වවිද්‍යාල වරම් නොලැබී ඇති බවයි සඳහන් වෙන්නේ. තව තියෙනවා ගොඩක් දිනමින පුවත්පතට දිනමින ප්‍රධාන සිරස්තලයේ සඳහන් වෙන්නේ අක්කර 400ක ඖෂධ නිෂ්පාදන කලාපයක් හම්බන්තොට ආරම්භයි. මේක ගම්මානයක් වගේ හම්බන්තොට ආරුබොක්ක වතුයායේ ඖෂධ නිෂ්පාදනයේ සඳහාම වෙන් වූ අක්කර 400ක ඖෂධ කලාපයක් ස්ථාපිත කිරීමට රාජ්‍ය තීරණය කර තිබෙන බව ඒ අනුව සඳහන් කරනවා. මේ සඳහා ශ්‍රී ආයෝජන මණ්ඩලය මගින් අවශ්‍ය යටිතල පහසුකම් සැපීමට නියමිත අතර සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඇමති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවත් දිනමින පුවත්පත තවදුරටත් වාර්තා කරනවා. මේ අතරේ අපට දකින්නට ලැබුණා මව්බිම පුවත්පතේ තිබෙන වාර්තාවක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනරත්න මහතා කලකට පසු ප්‍රධාන සිරස්තලයක දකින්නට ලැබෙනවා. මම සෞඛ්‍ය ඇමති වෙලා හිටියනම් මුලින්ම කරන්නේ ගුවන්තොට වසා දැමීමයි. ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ලක්ෂ 2 වහාම මුදා හැරීමට පියවර ගත යුතුයි කියලත් එතුමා මෙහිදී අවධාරණය කරන කාරණාවක් පිළිබඳව දකින්නට ලැබෙනවා කියවන්නට ලැබෙනවා මව්බිම පුවත්පතේ. ඒ සමගම අපේ ප්‍රවෘත්ති විකාශය අඩංගු වුණු එතුමාගේ අදහස් දැක්වීමකුත් අප සතුව තිබෙන නිසා දැන් ඒ වෙත ඔබේ අවධානය යොමු කරන්නත් අපි බලාපොරොත්තු වෙන බලමු එතුමා මොනවද තව කියන්නේ කියලා. අපේ මහාචාර්ය චන්න ජයසුමන එයා කියනවා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකේ කිට්ස් ලක්ෂ 5ක් ඒකෙන් 7 වෙනිදාට 50000ක් එනවා කියලා. එතකොට ඇත්තටම දැන් ඇවිල්ලා කිට්ස් 50000ක් අමාත්‍යාංශයට බාර දුන්නා. එතකොට ඒකම නෙදර්ලන්තයෙන් ගෙන ආපු ටෙස්ට් කිට්ස් ටික 1,50,000ක් රේගුවේ තියෙනවා. මොකද HS කෝඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවායි කියලා ඒක රේගුවේ තියාගෙන ඉන්නවා. ඒ ඔක්කොම නිකන්. දැන් මම අහනවා ඒකේ HS කෝඩ් එක ප්‍රශ්නයක් තියලා මේ තරම් මේ හදිස්සි කොවිඩ් එකට ජනාධිපතිතුමා කියනවානේ මගේ කටේ වචනේ තමයි චක්‍රලේඛනේ. ඇයි ටෙලිෆෝන් කෝල් එකක් දීලා ඒ චක්‍රලේඛනේ නිකුත් කරන්න බැරි උනේ? HS කෝඩ් එක හරි ගස්සලා පිට කරන්න මේ ඖෂධ මේවා ඖෂධ මේ කොරෝනා වසංගතයකට ගෙනලා තියෙන්නේ. මේකට හදිසි ඖෂධය පිළිගත් එකක් නම් HS කෝඩ් එක උඩ ඖෂධය රඳවාගෙන ඉන්නේ මොකද්ද? ඇයි ඒ වගේ ඒවා කරන්න බැරි? මේ අනිත් ඒවාට තියෙන හදිසි ඇයි මේකට තියන්න බැරි? ඇයි මේ නෙදර්ලන්තේ 1,50,000 රිලීස් කළා වහම මේ ටෙස්ට් එකෙන් පටන් අරගන්න නැත්තේ? මේ ඩීල් වලට තමයි.
රජය මුළුමනින්ම දිගින් දිගටම ජනතාවට යම් යම් කාරණා වසන් කරා. දැන් ඊයේ දිනේදී වෙච්ච මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් හරි තොරතුරක් ජනතාවට දෙන්නේ නැහැ. මේ මරණ සහතික තියෙනවා අපි ළඟ. මේවා ඊයේ මාධ්‍යට එළි වුණේ නැහැ. නමුත් මැරිලා තියෙන කොරෝනා හේතුව. එතකොට මේක ඇත්ත තත්ත්වේ. රටේ ජනතාවට වසන් කරන්න හැදුවට මේක ඉතාමත් භයානක තැනකට ආවා කියන එක සෞඛ්‍ය සේවයෙන් ඉන්න විශේෂඥයෝ ප්‍රකාශ කරා. මේ රජයේ අර අපිට ඉතිහාසයේ තියෙන කතාවක් මතක් වෙනවා මහදන මුත්තාගෙන් අර ගොවි මහත්මයාට උනේ මොකද්ද? තමන්ගේ එළුවත් නැති වුණා, මුට්ටියක් නැති වුණා, අන්තිමට තමන්ගේ වැටත් කඩා ගන්න සිද්ධ වුණා. එහෙනම් මහදන මුත්තාගේ නීතිය තමයි අද මේ රටේ ක්‍රියාත්මක. විපක්ෂයේ අදහස් දැක්වීම් දෙකකට අපට අවධානය දෙන්නට පුළුවන්කම ලැබුණා රාජිත සේනාරත්න මැතිතුමාගේ වගේම ජේ.සී. අලවතුල මැතිතුමාගේ අදහස් දැක්වීමකුත් කෙසේ හෝ වේවා මේ චෝදනා ගණනාවක් රජයට එල්ලවන්නේ පවතින තත්ත්වයට අදාළව විශේෂයෙන් රැපිඩ් ඇන්ටිජන් කට්ටල ගෙන්වීම පිළිබඳ මම ඒකයි මුලිනුත් සඳහන් කළේ එය ඊටාම උණුසුම් කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා තවමත් විශේෂයෙන් ප්‍රශ්න කරන කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. ඔය අතරේ අපිට දකින්න ලැබෙන තවත් උණුසුම් පුවතක් විදියට සලකන්නට පුළුවන් මේ කාරණාව. හැබැයි තාම ඊටු උණු එකක් නෙමෙයි සිදු වේවි කියලා අනුමාන කරන කාරණාවක් දිවයින වාර්තා කරනවා. ළඟදීම කැබිනට් වෙනසක් පිළිබඳව එහෙම වෙන්න පුළුවන් කියන එක තමයි දිවයින පුවත්පත අද මුල් පිටුවේ වාර්තා කර තිබෙන්නේ. අපේ මතක යනවා මේ අමාත්‍ය මණ්ඩලයේ පත් කිරීමේ අවස්ථාව දක්වා ඒ පත් කළ අවස්ථාවේදී මේ ඇමතිවරුන්ගේ මැති ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය නිරීක්ෂණය වෙනවා. ඒ අනුව ඉදිරියේදී යම් යම් වෙනස් වීම් වලට බඳුන් වෙන්නට පුළුවන් කියන එකත් කියවුණු එක් කාරණාවක්. ජනාධිපතිවරයා එහෙම තීන්දුව ගන්න පුළුවන් කියන එකත් කියවුණු එක් කාරණාවක්. ඊළඟට ගත්තට පස්සේ යම් පුරප්පාඩු තිබෙනවා. ඒ වගේම නව ව්‍යවස්ථා සංශෝධනය මගින් අවකාශයත් සැලසී තිබෙනවා. ඉතින් මේ කරුණු කාරණා සියල්ල පදනම් කරගනිමින් ඉදිරියේදී යම් වෙනසකට බඳුන් වේවිද කියන සාධාරණ සැකය මේ වන විට මතුවී තිබෙනවා. මොකද පහුගිය කාලේ ඇතැම් අයගේ නම් සඳහන් කරමින්ම පාර්ලිමේන්තුවේ මේ සූදානම් මේ ආදී පිළිබඳව කියවුණා. කෙසේ හෝ වේවා පවතින කැබිනට්ටුව ගත්තු තීන්දුව තීරණ පිළිබඳව කැබිනට් මාධ්‍ය හමුවේදී තොරතුරු කිහිපයක්ම අනාවරණ කළ නිසා අප දැන් බලාපොරොත්තු වෙනවා ඒ වෙත ඔබව රැගෙන යන්නේ ඔබේ අවධානය යොමු කරන්න. පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සුපුරුදු ලෙස අද දින පැවැත්වුණේ නැහැ. ඒ අනුව ඊයේ දින රැස්වුණු කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා. ඒ අනුව කැබිනට් යෝජනා 20ක් පිළිබඳ වන තොරතුරු මාධ්‍ය වෙත රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යොමු කර තිබෙනවා. ඉන් උපුටා ගැනීම් කිහිපයක්. හම්බන්තොට ආරබොක්ක වතුයායේ ඖෂධ නිෂ්පාදනය සඳහාම වෙන් වූ කලාපයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අක්කර 200ක් තුළ ඖෂධ නිෂ්පාදන සමාගම් 20ක් පිහිටුවීමට හා දෙවන අධීර යටතේ තවත් අක්කර 200ක් තුළ තවත් ඖෂධ නිෂ්පාදන සමාගම් 20ක් පිහිටුවීමටත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් අවශ්‍ය යටිතල පහසුකම් සැපීමටත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය විසින් ගෙන යෝජනාවට කැබිනට් මණ්ඩලය සිය අනුමැතිය ලබා දුන්නා. COVID-19 වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මගිය බස් රථ දහවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස බස් 10කින් සඳහා සහන ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා. අවසර පත්‍ර යාවත්කාලින කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොක් පත්‍ර ගාස්තු, පිවිසුම් පත්‍ර ගාස්තු, අධිවේගී මාර්ගයන්හි තාවකාලික අවසර පත්‍ර ගාස්තු. ඉඩම් නොමැති රණවිරුවන්ගේ පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබා දීම. රණවිරුවන් වෙත සහන ලබා දීමේදී සිදුවී ඇති අසමානතාවයන් ඉවත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීම පිණිස ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සහ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා පත් කරන ලද විශේෂ කමිටුව විසින් මහාධිකරණයට වාර්තාධිකාරී විනිශ්චයකාරවරුන් පත් කිරීමත් මහාධිකරණ පූර්ව නඩු විභාග සම්මේලන පැවැත්වීමටත් නිර්දේශ කරනු ලැබුවා. ඒ අනුව පූර්ව නඩු විභාග සම්මේලන සඳහා වන කාර්යපටිපාටිය හඳුන්වා දීම පිණිස 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත මේ වන විට සකස් කෙරෙමින් පවතිනවා. COVID-19 පනත හඳුනාගත් කරුණු ආවරණය වන අයුරින් අදාළ විධිවිධාන පැනවීම සඳහා COVID-19 තාවකාලික විධිවිධාන පනත කෙටුම්පතක් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.
අපිට ඒ කාරණාවෙන්ම පුවත් වාර්තාවකට සම්බන්ධ වෙන්නත් පුළුවන්කම තිබෙනවා. අද මව්බිම වාර්තා කරනවා අලි සබ්රිගේ කොවිඩ් පනතට කැබිනට් අනුමැතිය හිමි වූ බව දෙවන පිටුවේ මේ පිළිබඳ වැඩි විස්තර සඳහන් වෙනවා. කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට අධිකරණවල පවතින නඩු කටයුතු ඉටු කිරීමේදී සියලු පාර්ශ්වවලට නීතිමය ආරක්ෂාව සැලසෙන පරිදි කොවිඩ්-19 తాවකාලික විධිවිධාන නමින් 50ක් කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි කළ යෝජනාවකට ඒ අනුව මෙවර අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය හිමි වූ බවයි සඳහන් වෙන්නේ. පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම කැබිනට් රැස්වීම පිළිබඳව එහිදී සාකච්ඡා වුණු ගතු තීරණ කීපයක් පිළිබඳව තමයි ඒ පුවත් වාර්තාවේ තොරතුරු අඩංගු වුණේ. පත්තර තුල තමෙනවා එක් පුවත්පත්වල මෙතෙක් උපුටා නොගත් කාරණා ගණනාවකට අවධානය යොමු කරන්න. ඒ අතරින් මව්බිම පුවත්පතේ තිබෙන මේ වාර්තාව ඉතාමත්ම සුවිශේෂ වැදගත්කමක් ගන්නා බව අපේ අදහස. මාළු කන්න බය වෙන්න එපා, ප්‍රතිශක්තියට හොඳයි, වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පසන් ජයසිංහ. මෙය වැදගත් කියලා අප විශ්වාස කරන්නේ සහ මෙය කතිකාවක් නිර්මාණය විය යුතු කාරණාවක් කියලා අප විශ්වාස කරන්නේ මේ පවතින වාතාවරණයත් එක්ක මාළු ප්‍රතික්ෂේප කිරීම නිසා ගැටලු කීපයක් මතුවලා තිබෙනවා. ඉන් ප්‍රධානම ගැටලුවක් බවට පත් වෙනවා කර්මාන්තයේ තිබෙන ගැටලු අතරට ජනතාවගේ ප්‍රතිශක්තිය අඩු වෙන්න මේක බලපානවාද කියන තත්ත්වය. මොකද පෑලියගොඩ කොවිඩ් පොකුර නිර්මාණය වුණාට දැනට සොයාගෙන තිබෙන කරුණු කාරණා අනුව මාළුන්ගෙන් මේ මත්ස්‍යයින්ගෙන් බෝ වුණු බවක් නෙවෙයි තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් එහෙම තිබියදී මාළු ප්‍රතික්ෂේප කිරීම මොනතරම් දුරට ඒ ගෙන තිබෙන තීන්දුව පිළිබඳව නැවත සිතා බැලිය යුතු කාරණාවක් නොවන්නේද කියන එක පිළිබඳවයි අප මෙහිදී කතා බහ කරන්නේ. කෙසේ වෙතත් මේ පිළිබඳව වෛද්‍ය විශේෂඥයෙකු විදිහට පසන් ජයසිංහ මහතා අවධාරණය කරන්නේ මාළු නියමිත උෂ්ණත්වයට පිස ආහාරයට ගැනීමේදී කොහෙත්ම වෙනත් ගැටලුවක් තිබුණත් ඒවා විනාශ වී යනවා. ඒ නිසා මාළු කෑමට බිය යුතු වන්නේ නැහැ. මාළු පිසීමේදී පුළුවන් තරම් ආරක්ෂිතව මාළු පිසීමට භාවිත කරන ලද උපකරණ දෑත් හොඳින් පිරිසුදු කර ගැනීමට කටයුතු කිරීමයි මෙහිදී වැදගත් වෙන්නේ. ඒ විනා මාළු කෑම ප්‍රතික්ෂේප කිරීම නොවේ කියන එකයි මෙහිදී ජනතාවට කියන කතාව. මේ තුල අනෙක් පැත්ත අපි ගත්තොත් එහෙම මේ නිසා බිඳවැටී තිබෙන කර්මාන්තය පැත්ත ගත්තොත් එහෙම බොහෝ දෙනා දැඩි අසිරුතාවන්ට ගැටලු වලට මුහුණ දී තිබෙන තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඇතැම් තැන්වල ධීවර ජනතාවගෙන් ඇසෙන ගැටලු වල දුක් අඳුනාවල කියවෙන්නේ නිකම්වත් දී ගන්න බැරි තත්ත්වයකට මාළු අස්වැන්න පත් වෙලා තිබෙනවා කියලා. ඒ නිසා තවත් තත්ත්වයක් උද්ගත වෙනවා. ඇතැම් තැන්වල මාළු අලෙවි කිරීමේදී ඔය නිකම්වත් දී ගන්න බැරි ගන්නට මාළු වැටිලායි තියෙනවා කිව්වට අර විකිරණ ටිකෙන් ජනතාවගේ මේ මුදල පියවා ගැනීමට කටයුතු කිරීමත් එක්ක ඉහළ බිල ගණන් වලට මාළු අලෙවි වෙන තත්ත්වයකුත් ඇතැම් තැන්වල රටේ දකින්නට ලැබෙනවා. මේ ආදී අර්බුද ගණනාවක් මේ තුල නිර්මාණය වෙලා තිබෙනවා. අපසාමාන්‍ය නසා ඇති දැන ඇති කාරණාවලට අනුව විවිධ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන දුර්වල තත්ත්වයන්ගෙන් පෙළෙන බොහෝ දෙනෙකුට මාළු අනුභවය ඉතාම හොඳ බව තමයි වෛද්‍ය නිර්දේශය බවට පත්වන්නේ. හදවත් රෝගී ආදී බොහෝ දෙනෙකුට ඒ වගේම ප්‍රතිශක්තිය නැංවීම සඳහා කුඩා දරුවන්ට මේ කාටත් මාළු ආහාරයට ගැනීම ඉතාමත්ම ප්‍රයෝජනවත් බව කියවෙද්දී අපේ ආහාර වේලෙන් මාළු ප්‍රතික්ෂේප කරනවාද එහෙම නැත්නම් නිසි ක්‍රමවේද අනුව මාළු ආහාරයට ගන්නවාද කියන එක පිළිබඳව නැවත සිතා බලන්න මේ පුවත් වාර්තාව නිෂ්පාදකතුමා අපිට නැවත පුළුවන් නම් පෙන්වන්න. ඒ ඉතාමත්ම හොඳ ප්‍රවිෂ්ටයක් වේවි කියලා අප විශ්වාස කරනවා සහ මේ පිළිබඳව මීට වඩා රජයේ බලධාරීන්ගේ වගේම සෞඛ්‍යාංශයේ අවධානය යොමු වෙලා ජනතාව දැනුවත් කළ යුතු කාරණාවක් ලෙස අප දකිනවා. ඒ නිසා තමයි අපි මේ වෙත වඩාත් වැඩි අවධානයක් මෙලෙස යොමු කළේ. ඊළඟට අපි මව්බිම පුවත්පතේම දකිනවා නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් 6ක් පත් කරන්න පාර්ලිමේන්තු සභාවේ එකගතාව. අභියාචනාධිකරණ නව සභාපති විනිසුරු ගැන නිර්දේශයටත් එකගයි කියලා තමයි මව්බිම එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ. ඒ සමග හැරුණු කොට දකිනවා අපි යලි දැනුම් දෙන තුරු මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තු යන්න බෑ කියලා. මේ කියන්නේ ඡන්දෙන් පාර්ලිමේන්තු යන හෝ ලයිස්ට්වෙන් පාර්ලිමේන්තු යන අය ගැන නෙමෙයි. ඡන්දෙන් නම් മന്ത്രിවරු මාධ්‍යවේදීන් മന്ത്രിවරු වෙලා පාර්ලිමේන්තු ගිහින් තියෙනවා. ඒ වගේම ගිහිල්ලා නැවත අවස්ථාන ලැබිලා ගෙදර ඉන්න මාධ්‍යවේදීනොත් තියෙනවා. කෙසේ හෝ වේවා මේ කියන්නේ කතාව නෙමෙයි. පාර්ලිමේන්තු වාර්තාකරණයට පාර්ලිමේන්තුවට යන මාධ්‍යවේදීන් ගැනයි ඔවුන්ට නැවත දැනුම් දෙනතුරු අවසරයක් නොලැබෙන බව සඳහන් කරනවා. මොකද පාර්ලිමේන්තු තුලත් ඇති වූ තත්ත්වයත් එක්ක පහුගිය කාලේ මේ රැකියාව කිරීමත් වාර්තාකරණයට යාමත් ගැටලුකාරී තත්ත්වයක් බවට පත් වුණා. ඉතින් ඒ නිසා ආරක්ෂාව ගැන හිතලා කාගෙත්
මේ පියවර අරගෙන තිබෙන්නේ. පාර්ලිමේන්තුව තුළ තොරතුරු දැන ගැනීම සඳහා තොරතුරු වාර්තාකරණය සඳහා වෙනත් වැඩපිළිවෙලක් සකසමින් මේ විදිහට මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තු සභාගමට පිවිසීම පරිසරයට පිවිසීම තාවකාලිකව නවත්වා දමන්නට පියවර අරගෙන තිබෙනවා. ඊළඟට අපි දකිනවා මව්බිම පුවත්පතේම පෙට්‍රල් ඩීසල් කොන්ත්‍රාත්තුව රට සමාගම් දෙකකට ලබා දීමක් පිළිබඳව මව්බිම පුවත්පත කරන අනාවරණ කිරීමක් අපි සිරස්තලයේ පමණක් සඳහන් වෙන නිසා මේ ගැන වැඩි යමක් දැනගන්නට ඇතුල්පිටු වාර්තාවට අවධානය දෙනවා. මෙම වසරේ නොවැම්බර් 10 වෙනිදා සිට ලබන වසරේ ජූනි 30 දක්වා මාස 8ක කාලය තුල පෙට්‍රල් හා ඩීසල් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තු ප්‍රමුඛ පෙළේ සමාගම් දෙකකට ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව. මේ තවත් කැබිනට් තීන්දුවක් පිළිබඳව තමයි ඒ අනුව මව්බිම පුවත්පත අනාවරණ කරන්නේ. දකුණු අධිවේගයට කඹුරු පිටියේ නව පිවිසුමක් ඉදිවීම පිළිබඳවත් අද මව්බිම පුවත්පත පුවත් වාර්තාවක් ගෙනේදී රිෂාඩ් යලි රිමාන්ඩ් කියලා පුවතකුත් දකින්නට ලැබෙනවා. රිෂාඩ් බදුදීන් හිටපු අමාත්‍යවරයා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කිරීම පිළිබඳ මව්බිම එලෙස වාර්තා කරන්නේ. ඇඳිරිය අවභාවිත කළ සැරයන්ගේ වැඩතහනමක් පිළිබඳවත් මත් සැකකරුවෙකුත් තරන් අධිවේගී ගිලිලා කියලත් මේ පුවතට අදාළව මව්බිම පුවත්පත වාර්තා කරනවා. කහබත් කජුමාළුවෙන් ඕස්ට්‍රේලියාවේ චැම්පියන් වුණු පුංචි පැංචියෙකු පිළිබඳව කුසලානේ අතදරා සිටින මේ ජයග්‍රාහිකාව පිළිබඳ සිනාමුසු මුහුණින් ඉන්න ඇගේ ජයග්‍රාහී ලීලාව ගැන මව්බිම පුවත්පත මෙලෙස සටහනක් තබා තිබෙනවා. අපේ සුබ පැතුම් ඒ දියණියට. ඊළඟට අපි තවත් පුවත් වාර්තා ගණනාවක් තිබෙන මව්බිම වාර්තා කර තිබෙන කොරෝනා වසංගතයට අදාළ කාරණා තුල අපිට දකින්න ලැබිච්ච අපි උපුටා නොගත් කාරණාවක් තිබෙන එකක් තමයි නීති කැඩූ මාමනැල්ල ප්‍රාදේශීය සභාවට අධිකරණ නියෝගයක්. රැස්වීම පැවැත්වීම පිළිබඳවත් මේ දිනවල පවත්වන මාර්ගෝපදේශ තිබෙනවා. ඒවට පරිබාහිරව කටයුතු කළ අවස්ථාවකට මැදිහත් වීමත් එක්ක උණුසුම් තත්ත්වයක් මාමනැල්ල ප්‍රාදේශීය සභාව තුළ නිර්මාණය වුණා. ඒ ගැන එලෙස වාර්තා කරද්දී නාට්‍යාමි පොකුර 67ට නගී කියලත් මේ කොරෝනා පිළිබඳ වාර්තාකරණේ අපිට දකින්නට පුළුවන් මව්බිම පුවත්පතේ. ඒ වගේම සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 9537ක් 10000ට ආසන්න වන තත්ත්වයක් පිළිබඳවත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා මව්බිම පුවත්පතේ. ඒ වගේම අනෙක් පුවත්පත්වලත් මේ ආශ්‍රිත තවත් කාරණා තිබෙනවා. සික් පුවත්පත්වල උපුටානුගත් වාර්තා කිහිපයක් වෙත අවධානය යොමු කරන්න යනවා. අද පුවත්පත බැලීමේදී දැක්වෙනවා මෑනින් වෙළඳපළට පෑලියගොඩින් ඉඩක් ලබා දීම පිළිබඳව. පෑලියගොඩ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මේ ගොඩනැගිල්ල තුල මේ සඳහා මූලිකව අවධානය යොමු වෙලා තිබෙනවා. මේ අවස්ථාවේදී මේ වෙත යොමු කිරීම සඳහා පියවර ගැනීම පිළිබඳව විශේෂයෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ ඊයේ දවසේදී මේ ගැන දැනුමත් කරනු ලැබුවා. මැනින් වෙළඳපොළ ආශ්‍රිත වතේ පවත්වාගෙන යාමත් ගැටලුවක් බවට මත් වෙලා තිබෙනවා. විශේෂයෙන් නාට්‍යාමිවරු 67 දෙනෙක් ආසාදිතයෝ බවට හඳුනා ගැනීමත් එක්ක අවදානම් තත්ත්වයක් නිර්මාණය වීම සමග නමුත් දැඩි දුෂ්කරතාවලට ගොවීන් ඒ වගේම වෙළඳුන් මුහුණ පා සිටිනවා. මේ තත්ත්වයක් සමග අද පුවත්පතේ තිබෙන මේ වාර්තාකරණය වගේම දිනමින පුවත්පතේ එළවලු වෙළඳපොළ පෑලියගොඩට ගෙන යාම පිළිබඳව බැසිල් රාජපක්ෂ මැතිතුමා උපුටා දක්වමින් අද යම් වාර්තාවක් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ සමග අද පුවත්පතේ දකිනවා පළාත් කීපයකට අද තද වැසි අකුණු අනතුරු වළක්වා ගන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අකුණු ඇතිවීම අපිට වළක්වා ලිය නොහැකි වුණාට අකුණු අනතුරු වලින් අපිට මිදීමේ හැකියාවක් තිබෙනවා. අනතුරට ලක්වීම පුළුවන් තරම් පාලනය කර ගන්න වළක්වා ගන්න හැකියාවක් තිබෙනවා. ඒ නිසා පෙර ආතුව දැනුම් දීම කළ තිබියදී ඒ සම්බන්ධව අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත් කාරණාවක් ලෙසයි අප දකින්නේ. විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පළමු තොගය අද ජපානයට අපනයනය කිරීම පිළිබඳව සඳහන් වෙනවා. තැපැල් දෙපාර්තමේන්තුව තුළ එකාසු කරන ලද අපද්‍රව්‍ය තමයි මුලින්ම මේ විදිහට ජපානයට යවනවා කියලා සඳහන් වෙන්නේ. මධ්‍යම පරිසර අධිකාරිය මේ ආදී ආයතන එකතු වෙලා තමයි මේ අපද්‍රව්‍ය එකාසු කිරීම සිදු වනු ලැබුවේ. ආයතන කීපයක් එකාසු වෙලා තමයි මේ විද්‍යුත් අපද්‍රව්‍ය එකාසු කිරීම සිදු කරනු ලැබුවේ. ඊළඟට අපි කොවිඩ් නිසා ලංගම හා දුම්රියේ ආදායම විශාල ලෙස අඩු වෙලා කියලා දකින පුවතටත් අවධානය දෙන්නට ඕනේ. ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ උපුටා දක්වමින් වාර්තා කරන්නේ කොවිඩ් තත්ත්වයක් එක්ක ළඟමට ඒ වගේම දුම්රියට සිදු වී තිබෙන අධික පාඩුව මේ විදිහට අද පුවත්පත වාර්තා කරන කොහොමත් ප්‍රවාහන කර්මාන්තයම මුහුණ දී තිබෙන්නේ දැඩි අර්බුදකාරී තත්වයකටයි. ඒ සමග අපි අවධානය දෙමු අනෙක් පුවත්පත් වෙතත් දිනමිනට අවධානය දීමේදී ප්‍රධාන සිරස්තල අතරින්ම තිබෙනවා
බාහිර බලපෑම් නිසා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු විපක්ෂ නායක කාර්යාලය හැර යති කියලා පුවතක්. බාහිර පාර්ශවයන්ගෙන් බලපෑම් එල්ලවීම හේතු කොටගෙන විපක්ෂ නායක කාර්යාලයේ උසස් නිලධාරීන් කලකිරීමට පත්ව සේවය අතහැර යාමට සූදානම් සිටින බව වාර්තා වේ කියලායි සටහන් වෙන්නේ. දැනගන්නට ලැබෙන ආකාරයට දේශපාලන ලෝකයේ මේ යම් ආරංචි මාර්ග වලින් කියවෙන ආකාරයටත් ගත්තාම පහුගිය 20 වෙනි සංශෝධනයේට විපක්ෂයේ කිහිප දිනෙකු කැමැත්ත පළ කිරීමත් එක්ක පක්ෂව ඡන්දය දීමත් එක්ක යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. විශේෂයෙන් සමගි ජනබලවේගයේ පක්ෂයේ නිර්මාණයේදී ඒ පක්ෂයට හිමිකම් කියූ ජයනාගමගේ මැතිණිය ඇතුළු අය පිළිබඳවත් යම් ගැටලුකාරී තත්ත්වයක් ආවා. ඊතිය මුක්තිය පිළිබඳව ගැටලුකුත් මතුවුණා. මේ තුල යම් අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය වෙලා තිබෙනවා කියලා තමයි මේ විදිහට සඳහන් වෙන්නේ. බාහිර බලපෑම් නිසා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු විපක්ෂ නායක කාර්යාලය හැර යති කියන සිරස්තලයේ යටතේ වාර්තා කරන්නේ ඊට අදාළ කාරණා. ඒ සමගත මේ අංජනගේ කාටුන් එකෙත් විපක්ෂ නායකතුමා එන නිසා අපි මේ සමගම උපුටා ගන්නට හිතුවා. මං කිව්ව දේ මේ ආණ්ඩුව ඇහුවේ නැහැ කියලා එතුමා ලොකු චෝදනාවක් කරනවා. එතකොට ජනතාවගේ පැත්තෙන් කියනවා ජනතාව ඇහුවෙත් නැහනේ කියලා. ආණ්ඩුව කෙසේ වෙතත් ජනතාව ඇහුම්කන් දුන්නෙත් නැහනේ කියලායි එතුමාට මතක් කරලා දෙන්නේ. හැබැයි විපක්ෂයක කාර්යභාරය, විපක්ෂ නායකවරයෙකුගේ කාර්යභාරය රටක් ඉදිරියට ගෙන යාමේදී ඉතාමත්ම වැදගත් වෙනවා. රාජ්‍යයක් නිවැරදි දිශානතියකට ගමන් කරවීම සඳහා ඒ ඉතාමත්ම වැදගත් වෙනවා. අපට පේනවා විපක්ෂයේ බොහෝ කටයුතු වලදී මැදිහත්ව කටයුතු කරන ආකාරය, මැදහත්ව සිදු වෙනවා නම් හොඳයි කියන එක තමයි බොහෝ දෙනාගේ අදහස බවට පත් වෙලා තියෙන්නේ. වගකීම හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය තැනදී ඉදිරිපත් වීම තමයි විපක්ෂයක කාර්යභාරය. පක්ෂ යුතු තැන පක්ෂ වන්නටත් විපක්ෂ විරුද්ධ විය යුතු තැන විරුද්ධ වීමටත් විපක්ෂයක් තමයි අවශ්‍ය වෙන්නේ කියන එක. යතර දිනමින තවදුරටත් තිබෙනවා රාජගිරිය නාවල ඇලහරහා නවපාලමක් ඉදිකිරීම පිළිබඳව දිනමින පුවත්පතේ වාර්තාවක් පළ වෙලා ජනපති වෙනස් වූවත් ඇමරිකාවෙන් එන බලපෑම් එසේමයි. බිමල් රත්නායක මැතිතුමන් උපුටා දක්වමින් දිනමින පුවත්පත වාර්තා කරනවා ඇමරිකාවේ ජනාධිපති වෙනස් වුණා. හැබැයි ඇමරිකාවෙන් අනෙකුත් රටවලට ශ්‍රී ලංකාවට එල්ලවන බලපෑම් වල වෙනසක් වෙන්නේ නැහැ කියන එකයි ඔවුන් අවධාරණය කරන්නේ. මේ ගැන යම් කතා බහ තිබෙනවා. උපජනාධිපතිතුමය ඉන්දියාවට නෑකම් කීමත් එක්ක අපේ රටේ දමිළ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව දමිළ දේශපාලනඥයින් ඉන්දියාවට ගතු කීමත් එක්ක මේ මොන ආකාරයෙන් අපේ රටට බලපාවිද මේ ආදී බිල්ලෝ යම් තැන්වල නිර්මාණය වෙමින් පවතින ස්වරූපයකුත් අපට දකින්නට ලැබෙනවා. හැබැයි කෙසේ හෝ වේවා ඇමරිකානු නව ජනාධිපති ජෝ බයිඩන්ගේ ජාත්‍යන්තරය පිළිබඳ ප්‍රතිපත්ති තවමත් පැහැදිලි නැති බව අප වටහා ගත යුතු තත්වය. ඊළඟට දිනමින පුවත්පතේ තිබෙනවා තානාපති සේවයට නම් කළ 7කට අනුමැතිය හිමිවීම පිළිබඳව. ඒ අනුව සෞදි අරාබියාව, නෙදර්ලන්තය, ස්වීඩනය, ඊජිප්තුව, පෝලන්තය, තායිලන්තය හා කැනඩාව යන රටවල නම් කරන ලද තානාපතිවරුන්ට සහ මහ කොමසාරිස්වරුන්ට පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාර්ක සභාවේ අනුමැතිය හිමි වූ බවයි කියවෙන්නේ. මැතිවරණ කොමිසමේ කාලය 13 වෙනිදා අවසන් කියලා වාර්තාවක් පළ වෙද්දී මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ රුවත් ඒ සමග තියෙද්දී අනේ අපොයි කියලා ඇතෙකුට කියවෙනවා ඇති. මොකද එතුමා බොහොම ජනප්‍රියත්වයක් ලැබුණු බොහෝ දෙනා අතර ප්‍රසාදයට ලක් වුණු නිලධාරියෙක් සභාපතිවරයෙක් වුණා. ඒ කාලය අවසන් වීම බොහෝ දෙනාට පොඩි හිතට දුකක් දැනවන කාරණාවක් වෙලා තිබෙනවා. ඒ අතරේ RMB ප්‍රාදේශීය කාර්යාල අද සිට වැඩ කියලාත් වාර්තා කරන්නේ දිනමින පුවත්පත. සමගම අපට දකින්නට ලැබෙනවා දීපාවලි උත්සවයේ නිවෙස්වල සිට සමරන්න එන 14 වෙනිදා දීපාවලි උත්සවය සමරද්දී ජාත්‍යන්තර හින්දු සම්මේලනයේ ඉල්ලා සිටිනවා මෙරට හින්දු බැතිමතුන්ගෙන් නිවෙස්වලටම වෙලා සමරන්නට කියලා මේ පවතින තත්ත්වයක් එක්ක. අපි අරුණට අවධානය යොමු කරමු. නව ව්‍යවස්ථාවට යෝජනාවක් 55 පැන්නොත් ජනාධිපතිකමට ඉල්ලන්න බෑ. ඉදිරියේදී ගෙන ඒමට නියමිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරණට ඉදිරිපත් වීම සඳහා උපරිම වයස් සීමාවක් යෝජනා කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු ඇතැයි වාර්තා වෙනවා කියලායි සඳහන් වෙන්නේ. තාම මේ හිතමින් ඉන්න කාරණාවක් පිළිබඳව හත්ගව්වක් තියා කතා කරන කාරණාවක් නිසා අපි ඉදිරියේදී බලමු වෙන්නේ මොකක්ද කියන එක පිළිබඳව. ඊළඟට අරුණේ මෙතෙක් උපුටා නොගත් කාරණා කීපයක්ම දකින්නට පුළුවන්. කනගාටුදායී පුවතක් තිබෙනවා. 6 හැවිරිදි දැරිය වැසිකිලි වලට බෙලිවීමක් පිළිබඳව 6-4 නොදන්නා දරුවන් පිළිබඳව හැම විටම ඇහැ ගහගෙන ඉඳීමේ වැදගත්කම දෙමාපියන්ට කියන තවත් අවස්ථාවක් මේ. ඩුබායි හිරවී සිටි 293ක් ශ්‍රී ලංකාවට රැකියා අහිමිවීම නිසා අසීරුතාවයට පත් වෙලා ඩුබායි
ඩුබායි ඇතුළු මැද පෙරදිග රටවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ මෙරටට ගෙන්වීම පිළිබඳ අවධානය දෙන්න කියලා ජනාධිපතිවරයාත් සඳහන් කළා. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. ඒ අනුව ඩුබායි සිට 293ක් ගෙන්වීම පිළිබඳව මෙලෙස වාර්තා කරනවා අද අරුණ පුවත්පත. ඒ වගේම දිවයින පුවත් වාර්තා අතරේ අපට දකින්නට පුළුවන් බොහෝ කාරණා අපි මීට පෙර උපුටා ගත්තා. කොරෝනා ආසාදිතව මියන මුස්ලිම් ජනතාවගේ අවසන් කටයුතු තීරණයට රජෙන් කමිටුවක් පත් කිරීම ගැන ඔවුන් මතකොට දක්වා තිබෙනවා දිවයින පුවත්පත. මේ නිසා මේක එක ආගමකට දහමකට කොටසකට සීමා වෙලා තීන්දුව ගන්නවාද රටම පොදු තීරණයකට එනවාද කියන එක යලි යලි සාකච්ඡා කරන කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ අතරේදී එක් ආගමික කොටසකට පමණ එක් ජන වර්ගයකට පමණද මේ අවස්ථාව නැත්නම් ඕනම ජන වර්ගයකට ඉල්ලා සිටින්න පුළුවන්ද බොහොම දානය පිළිබඳව මේ අවස්ථාව ලබා දුන්නොත් මේ ආදී ප්‍රශ්න මේ තුල පැන නැගිලා තිබෙනවා. ඒ අතරේ කැබිනට් අමාත්‍යවරු විදියට මහින්ද අමරවීර මැතිතුමාත් කෙහෙලි රඹුක්වැල්ල ඇමතුමාත් විශේෂයෙන් සඳහන් කරනවා තාම ඒ ගැන නිශ්චිත තීන්දුවක් අරගෙන නැහැ කියන එක බොහොම පැහැදිලිව. අපි ලංකාදීප පුවත්පතට අවසාන වශයෙන් අවධානය දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මහ බැංකු නිලධාරීන් නිරපීම පිළිගනී මහාධිකරණ තීන්දුව ඉවතදා කම්කරු උසාවි තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය කියලා එහි තවදුරටත් සඳහන් වෙනවා. ස්වාධීන කොමිෂන් සභාවලට අද හෙටම පත්වීම් ලැබෙන බවත් අද ලංකාදීපය වාර්තාවක් ගෙනවිත් තිබෙනවා. ඒ වගේම දෙවැනි රැල්ලේ වැඩිම ආසාදිතයෝ කොළඹින් කියලත් දැන් වාර්තා වෙනවා. ගම්පහ අභිබවමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයෝ වැඩිවීම අපට දකින්නට ලැබෙන තත්ත්වයක්. ඒ අතරේ විශේෂයෙන් අපි අර තැන් කීපයක් ගැන සඳහන් කළා. අනුපොකුරු පොලිසිය නිර්මාණය වන අනුපොකුර බන්ධනාගාර අනුපොකුර ඊළඟට ගත්තට පස්සේ මැනින් වෙළඳපොළ ආශ්‍රිතව සහ විශේෂයෙන්ම මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ තත්ත්වය පිළිබඳවත් විශේෂ අවධානයක් දෙන්නට ඕනේ. ඒ නිසා හැකිතාක් අමුත්තන්ගේ පැමිණීම සීමා කරන්න කියලා රෝහල් අධ්‍යක්ෂවරයා ජී විජේසූරිය වෛද්‍යතුමාන් ඉල්ලා සිටිනවා. පුළුවන් තරම් මේ රෝගීන් බැලීමට පැමිණීමෙන් වළකින ලෙසයි ඉල්ලා සිටින්නේ. ඒ හැරුණු කොට ශල්‍යකර්ම සත්කම් මේ ආදී කටයුතු සිදුවීම් පවතින බවත් සඳහන් කරන්නට ඕනේ. අපි අවසානයේ සටහන් කරන්නට උපයෝගී කරගන්නවා වාර්තා දෙකක්. එකක් තමයි යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශබේන්ද්‍ර සිල්වා මහතාගේ අදහස් දැක්වීම ලංකාදීපේ සඳහන් දුප්පතා අමාරුවේ දමා රටම වසා කොවිඩ් මඩින්න සූදානම් නෑ කියලයි ඔහු අවධාරණය කරන්නේ. ඒ නිසා රටත් විවෘතව පවත්වා ගනිමින් ජන ජීවිතයත් සාමාන්‍ය පරිදි පවත්වා ගනිමින් කොවිඩ් වසංගතයට මුහුණ දීම සඳහා සෑම දිනකටම තිබෙන වගකීම මේ තුල අවධාරණය වෙද්දී මතක් කර දෙද්දී ලංකාදීපේම තියෙන මේ වාර්තාවෙන් අපි සමුගන්නවා. දුරස්ත බව නොරැක්කොත් වැඩ වරදීවි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි. අර විදුහල්පතිවරු පන්තියේ ගුරුවරු ළමයින්ට තරවටු කරන්නාසේ මතක් කර දෙන්නාසේ දැන් සිදු වෙලා තිබෙනවා. මේ ආරක්ෂක අංශවල නිලධාරීන් බලධාරීන්ට නිතර මතක් කිරීම කරන්නට ජනතාව අතරින් කීප දෙනෙක් පවා තවමත් මේ නීති රුගුලාසවලට පිටින් කටයුතු කරන නිසා අපි බොහෝම කරුණාවෙන් ඔබෙන් ඉල්ලනවා රටම එක ආකාරයක මේ නීති රීති පිළිපදමින් කටයුතු කළොතින් අපිට ඊටම කෙටි කාලයක් තුළ මේ වසංගතයෙන් යලි ගොඩ එන්නට අවස්ථාව තිබෙනවද නැද්ද කියන එක තීරණය තියෙන්නේ ඔබෙත් මගෙත් අතේ. එhmenan හෙට හම්බ වෙනතුරු ඔබට සුබදායි දිනයක් වේවා කියලායි ප්‍රාර්ථනා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.